සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ ලක්වාසී ලෝවාසී හැම දෙනා වෙනුවෙන් විකාශය වන ඒ උතුම් ධර්මදානමේ මහා පින්කමක එකතු වෙලා ඉන්න වෙලාව. මේ ධර්ම දේශනාව විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ සිට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සැදැහැවතුන්ගේ පින්බර දායකත්වයෙන් මේ ධර්ම දේශනා පටිගත කරමින් කොළඹ ටෙලිවිෂන් ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දෙනාටම විශේෂයෙන් අපේ අන්තර්ජාල මාධ්‍ය ෆේස්බුක් පිටුව YouTube හරහා විශාල පිරිසකට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්ම දානය ලබා දෙන දහම් වැඩසටහන්. ඉතින් අදත් මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි දිමුතු ලැනරෝල්, ඒ වගේම වෛද්‍ය ඉන්දික ලැනරෝල්, වෛද්‍ය දමිත ලැනරෝල් සහ වෛද්‍ය හර්ෂිකා ලැනරෝල් කියන මේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ අයගේ ප්‍රධානම අරමුණ තමයි ලංකාවේ දැනට පදිංචිව සිටින සිය පියාණන් වන වෛද්‍යාචාර්ය ආනන්ද ලැනරෝල් මහත්මාටත්, ඒ වගේම රෝගාතුරව සිටින සිය මෑණියන් වන පත්මා ලැනරෝල් කියන මේ මෑණියන්ටත්, ඒ තමන්ගේ සුජීවත්ව ඉන්න දෙමාපියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සම්පත්තිය, දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම තව අරමුණු කීපයක් තියෙනවා අපිට ආශිර්වාද කිරීමත්, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම. මේ අරමුණු මුල් කරගෙනයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. පින්වතුනි, අද අපි ඔබට ඊටාම වැදගත් මරණාසන්න මොහොතක කෙනෙකුට පහළ වෙන්න පුළුවන් ගති නිමිතිවල ස්වභාවය. එවැනි ගති නිමිති අතර බොහොම නරක ගති නිමිති පහළ වුණොත් අපි කොහොමද ඒ කෙනාව කුසලයක පිහිටව ගන්න? අපි මේ වගේ කාරණා කීපයක් අද ධර්මානුශාසනාවේ කතා කරමු. ගතිය කියලා කියන්නේ ඊළඟ උපත. එතකොට කෙනෙක් මරණාසන්න වෙනකොට ඊළඟ උපත ගැන නිමිති පහළ වෙන්න පටන් ගන්න. මේ ගති නිමිති ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. සමහර වෙලාවට මරණාසන්න කෙනා ඔබ අහලා ඇති, අනේ මට දෙවිවරු පේනවා, දිව්‍ය රථ පේනවා, අනේ සාදු සාදු කියලා වැඳගෙන ඉන්න අය ඉන්නවා, කලාතුරකින් හැබැයි. සමහර මරණාසන්නයි කියනවා අන්න අතන ඉන්නවා, අන්න මෙතන ඉන්නවා, මැරිච්ච තාත්තා ඉන්නවා, මැරිච්ච බාප්පා ඉන්නවා, මගේ බෙල්ල මිරිකන්න එනවා, සොහොනට අඬ ගහනවා. ඔබ එහෙම දේවල් අහලත් ඇති. එතකොට සමහර අය කියනවා ගිනි දැල් පේනවා, අපාය පේනවා, මාව ඇදගෙන යනවා පේනවා, අයියෝ මට වද දෙනවෝ කී කෑ ගහනවා. මේ මරණාසන්න කාලේ එහෙම කෑ ගහලා මේ යන අයත් ඉන්නවා. සමහරු බොහොම බයෙන් තැති ගැනීමෙන් වෙවුලනවා. කෙනෙක් කතා කරත් ඇකිලෙනවා, උණ්ඩි වෙනවා. එහෙම මරණාසන්න කාලේ නිමිති පෙන්නලා මැරෙන අය ඉන්නවා. එතකොට එහෙනම් අපිට පේනවා මේ මරණාසන්න මොහොතේ කෙනෙකුට යම් යම් දේවල්, යම් නිමිති සටහන් අනිත් අයට නොපෙනෙන දේවල් පේන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි දන්නවා සමහර දැන් මේක වෛද්‍යවරයාට පේනව නෙමෙයි, ළඟ ඉන්න මිසීලට පේනවත් නෙමෙයි, උපස්ථාන කරන කෑම ටික කවන දරුවන්ට පේන නිමිති නෙමෙයි, මරණාසන්න පුද්ගලයාටයි ඒ නිමිති පහළ වෙන්න පටන් ගන්න. මතක තියාගන්නේ නිමිතිවල එක ලක්ෂණයක් තමයි තමන්ම කරපු කියපු දේවල්
එක්ක ඒ ජීවිතය වෙන්න පුළුවන් පෙර ජීවිතයක වෙන්න පුළුවන්. ඒවා ආසන්න කර්ම හැටියට බලවත් වෙලා ඒ මරණාසන්න මොහොතේ ඊළඟ උපත ගැන නිමිති පහළවීමක් සිද්ධ වෙනවා. මේවට තමයි ධර්මය ගැන ගති නිමිති කියලා. ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙනවා. මෙන්න මේ ගති නිමිති පහළ වෙනකොට මිනිස්සු බොහොම අසරණයි. කරගන්න පුළුවන්කමක් නෑ. මොකද බොහෝ දෙනෙකුට මේ නිමිති පහළ වෙන්නේ අවසාන කාලේ මරණාසන්න එක්කො දවසක් දෙකක් තුනක් අන්තිම සතිය එක්ක මරණාසන්න වෙන්න පැයක් දෙකක් තියලා ඔයනි කාලවල මේ ගති නිමිති පහළ වෙලා ඊළඟ උපත ගැන ලක්ෂණ පෙන්නවා. පිංහතුනේ දැන් අපි කවුරුත් දන්නවා කෙනෙක් උපදින්නේ මැරුණහම තමයි. මේ ශරීරය අතහැල්ල විඤ්ඥානය බැහැරවෙන. බුදුහාමුදුරුවෝ ධර්මයේ මරණය ගැන පෙන්නුවේ ආවිෂ ඉවර වෙනවා. උණුසුම ශරීරයෙන් බැහැර වෙනවා. ආයුස් මාච විඤ්ඥාන කෙනෙක් මැරුණා කියලා කිව ආවිෂ අවසන් වෙනවා. එයාගේ උණුසුම ශරීරයෙන් බැහැර වෙලා යනවා. විඤ්ඥානය මේ කය අතහැරලා කර්මානුරූපීව තව උපතක් හොයාගෙන ඇදිලා යනවා. එතකොට ශරීරය මේ අපේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත අපි රූපය කියලා මේ සතර මහා ධාතුන්ගෙන් කෙස් ලොම් නියදත් ආදී මේ ශරීරයක් පරිහරණය කරමින් අපි මේ යන මේ ජීවිතේ මේ කය අතහැරලා විඤ්ඥානය බැහැරවෙන. හැබැයි විඤ්ඥාන විතරක් නෙමේ ශරීරය ආවිෂ ඉවර වෙනවත් එක්කම උණුසුම. ඒකට අපි කෙන ශරීරය තේජෝ දහතු. ඒකනි මැරුණහම සීතල වෙන ශරීරය තියෙන අර තේජෝ දහතුව උණුසුම මේ ශරීරයෙන් බැහැර වෙලා ගිහිල්ලා. විඤ්ඥානයත් කර්මාන් රෝපය උපතක් කරා යන. දැන් අපි හිතම වෛද්‍යවරේ කෙනෙක් මැරුණා කියලා තීරණය කරන්නේ ඔහුට පේනෙ නෑ විඤ්ඥානය පිට වෙලා යන ආකාරය. වෛද්‍ය පරීක්ෂණයකින්වත් උපකරණයකින්වත් වෛද්‍යවරයකුට හොයන්න බෑ යාගේ විඤ්ඥාන පිට වෙච්චාකාරය. වෛද්‍යවරයෙක් බලන්නේ එයාගේ නාඩි වැටෙනවාද මේ ශරීරයේ එයාගේ පණ තියෙනවාද කියලා යා මැරුණද නැද්ද කියලා හොයාගන්නේ එක්කෝ නාඩියල්ල බලනවා යාගේ හැදිහැ බලනවා ඔබ දැකල ඇතිස් කෙනෙක් සමෛද්‍යවරු බලන හැටි. එදකොට මේ වගේ ලක්ෂණ වලයාගේ හදවත නතර වෙලා හුස්ම වැටෙන්නේ නාඩි වැටෙන්නේ. එදකොට මේ වගේ ලක්ෂණ වලින් ඔවුන් නිගමනය කරනවා ඔහු මැරුණා කියලා. හැබැයි යාගේ මානසික ලෝකම විඤ්ඥානය කය අතහැරලා චුත වෙලා යන ආකාරයේ ඒක වෛද්‍යවරයකුට පේන්නේ. ඒක දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ ඒ ඥානය අපිට උපදවාගන්න ආකාරෙත් පෙන්නල තියෙන. එදකොට ඒ ඥානය අපි උපදවාගන්නේ නැතුව වෙන වෙන ක්‍රමවලින් මේක කැමරාවකින් හරි වෙනත් උපක්‍රමයකින් හරි මේක හොයන්න උත්සාහ කරනවා කියන්නේ අපි සම්පූර්ණයම වැරදි මාර්ගයක යන. ධර්මයේ තියෙනවා පායාසි කියල රජ කෙනෙක් ගැ පායාසි රාජෙන්ය කියලා සූත්‍රයක් තියෙන දීගනිකායි. මේ රජ්ජුරුවන්ටත් මැරුණට පස්සේ උපදිනවා කියලා ඔහු පිළිගත්තේ නෑ. එතකොට ඒ රජ්ජුරුව ඒ කාලේ තමන්ගේ දැනුමෙන් මේ විඤ්ඥානි බැහැර වෙනවා කෙනෙක හොයාගන්න අතීතය කරපු යම් යම් පර්ේෂණ ගැන තියෙන. ඔහු ඒ කාලෙ පරීක්ෂණ කරලා තියෙනවා එකක් තමයි මරණාසන්න වෙච්චාය ළඟට ගිහිල්ලා. ඒ අයි සමහරයින්න හොඳට පින් කරපු අය. ඒ අයි ළඟට ගිහිල්ල කියෙන ඔබ ගොඩාක් සිල්වත් කෙනෙක් ඔබ බොහොම පින් කරගත්ත කෙනෙක් ඔබ වගේ අය මිය ගියාට පස්සේ දිවිය ලෝක යනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඔබ මැරිලා දිවිය ලෝක ඉපදුනාට පස්සේ ඔබ අනිවාරයෙන් මාව මුණගැහිලා ඒ දිවිය ලෝක විස්තර මායිදිරයේ පෙනීදල කියන්න ඕන. දැන් අර මරණාසන්න රෝගිය රජතුමා ඉදිරියේ කියනවා රජතුමනී මං රජතුමාට පොරොන්දුවක් වෙනවා. ඔබ කියපු විදිහට මං මැරුණට පස්සේ දිවිය ලෝක ඉපදුනො ඒ විස්තර ඇවිල රජතුමාට කියනවා කියලා බොහෝ දෙනෙක් පොරොන්දුනා කිය. හාව කෙනෙක් නම් නෑ කියෙන්. ඊළඟට රජතුමා පව්කාරයෝ ඉන්නවා. අකුසල් කරලා ජීවිත කාලෙම ප්‍රාණගාතාදී අකුසල් කරලා නොයි පංච දුෂ්චරිතය දිලා මරණාසන්න වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ අය ළඟට ගිහින් කියනවා නුඹ වගේ කෙනෙක් නුඹ ජීවිතය බොහෝ පව් කරපු කෙනෙක්. නුඹ වගේ අය අපායවල් වල උපදිනවා කියල තමයි ඔය ආගමික ශාස්ත්‍රෝරු කියන්න. නුඹ බැරි වෙලාවත් මැරිලා අපාය ඉපදුනො.
මා ඉදිරියේ පෙනී ඉඳලා අපාය විස්තර කියන්න ඕන කියන. හොඳයි රජතුමනි මං රජතුමාට පොරොන්දු වෙනවා. මං අපා ඉපදුනාට පස්සේ ඇවිල්ලා රජ්ජුරුවන්ට ඒ විස්තර කියනවා කියලා ඔහොම පොරොන්දු වුණා කියන ගොඩාක් දෙනෙක්. හැබැයි ආව කෙනෙක් නෑ කියනවා. ඒ නිසා මං අපාය පිළිගන්නේ නැහැ කියන. ඔන්න පායාසි රජ්ජුරුවන්ගේ තර්ක විතර්ක. ඕක බොහොම ලස්සනට කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්මානුකූලව රජතුමාගේ මේ මිත්‍යා අදහස් සියල්ල ඛණ්ඩනය කරලා රජතුමාව සම්මාදිට්ඨියේ පිහිටවන දේශනාවක් දීඝනිකායේ තියෙනවා පායාසි රාජඤ්ඤ කියලා සූත්‍රය. ඒ වගේම අතීතේ සමහර රජවරු මේ විඥානය ගැන හොයන්න. ඔවුන්ට පේන්නේ නැහැනේ මරුණට පස්සේ උපදින ආකාර විඥානය. ඔවුනුත් වැරදි උපක්‍රම යෙදුවා. සමහරු මරණාසන්න ඒ වෙනකොට දැන් මරණ දණ්ඩනයේ නියම වෙච්ච මිනිස්සු ඉන්නන් රජ්ජුරුව ළඟ ඉන්නවා අපරාධකාරයෝ හොරු නොයේක් විදිහේ වැරදි කරපු මිනිස්සු ඉන්නවා. රජතුමා ගෙනහල්ලා වදකාගාරේ දාලා තියාගෙන ඉන්නවා නියමිත දවසේ මරණ දණ්ඩනය දෙන්න. ඒ වගේ මිනිස්සුන් මේ පරීක්ෂණ සඳහා ඒ කාලේ රජවරු යොදාගත්තා. ඒ මොකද කරන්නේ සමහර රජවරු ලොකු භාජනයක් අරගෙන හොඳ විශාල භාජනයක් සිදුරක් නැති භාජනයක් හදවනවා. හදලා මේ අපරාධකාරයවර භාජනය ඇතුළට දාලා පුංචි සිදුරක් තියෙනවා පොඩි සිදුරක් තියෙනවා. තියලා මෙතනින් බලාගෙන ඉන්න ඔහු මැරුණට පස්සේ ඔහුගේ විඤ්ඥාන මෙතනින් චුත වෙලා යන හැටි බලනවා. අර භාජනයට දාලා වහලා ඔහු මැරෙන් අරිනවා. තින් බලාගෙන හිටිය කියනවා ගිය විඤ්ඥානයක් පේන නෑ කියනවා. ඊට පස්සෙ මේ අය හිතාගත්තා ඕක බොරුවක් විඤ්ඥාන කියලා එකක් චුතවෙන්න නෑ කියලා. එතකොට ඔය වගේ එක වැරදි දෘෂ්ටිවලින් තමයි ඒ කාලෙත් බොහෝ දෙනෙක් මරණින් මත්තේ උපතක් නෑ කියලා තීරණය කරගත්තේ. ඒක දකින්න ඔය වගේ ක්‍රමවලින් නෙමේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒක බුදුහාමුදුරුව විතරක්ම මේ ලෝකෙ දකින දෙයක් නෙමේ. ඒ නුවන ශ්‍රාවකයන්ටත් උපදවාගන්න පුළුවන්. ඒ ක්‍රමේ බුදුරජාණන් වහන්සේ අපිට කියල දුන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් සමත භාවනාව ඔස්සේ හිත ධ්‍යාන මට්ටමකට දියුණු කරලා පළවෙනි දෙවනි තුන්ගනි හතරවෙනි කියන ධ්‍යානවලට හිත දියුණු කරලා ඒ හතරවෙනි ධ්‍යානයේ ඉදන් තමයි එයා උපදවාගන්නේ චුතූපපාතඥාන ඒක හතරවෙනි ධ්‍යානයක් තුළ කර්මන්නේ වෙච්ච ඉතා පිරිසිදු වෙච්ච ඒ කාග්‍රතාවයක් තුළයි ඒ ඥානය විද්‍යාව පහළ වෙන එක විද්‍යාව ඒ අවබෝධයක්. ඒ විද්‍යාවේ නුවන පහළ වෙනකොට අන්නේ නුවනින් දකින්න පුළුවන් කියනවා කෙනෙක් මැරෙනකොට කර්මාන් රෝපය උපත කරායන ආකාරය. ඒ නුවන තමයි චුතූපපාතඥානය. අන්නේ නුවනින් තමයි දකින්නේ මේ මැරෙන කෙනා ඒ මරණ මොහොතෙම මොකද මොන්න තරං වේගයක්ද කියලා බුදුහාමුදුරුවපෙන් අපිට හිතාගන්න බෑ. චිත්තක්ෂණයයි කියෙන වෙනස. ඒ මොහොතේ ඔහු චුත වෙනකොටම සැනින් කර්මාන්රූපිය ඔහුගේ උපත ඊළඟ තැන පහළ වෙනවා. එදකොට මේ තරම් වේගෙන් සත්‍යයා මේ කය අතහැරලා තවත් කොහේ හරි උපතකට යන. එදකොට අපි දන්නවා මැරුණට පස්සේ මේ කය අතහැරලා යනකොට ඒ කෙනා ඊළඟ උපත කොහේ හරි කර්මාන්රූපිය ඔහුට ලැබෙනවා. නමුත් පිංහතුනේ මැරෙන්න කලින් ඉදා ඊළඟ උපත ගැන ලකුණු පහළ වෙන්න පටන් ගන්න. එක හැමෝටම නොවන වෙන්න පුළුවන්. මේක මේ හැමෝටම සාධහරණයි කියලා කියන්න පුළුවන්කමක් නැමක සමහරයට එහෙම පේන්නේ. බොහෝ දෙනෙකුට මරණාසන්න කාලව ගති නිමිති පහළ වෙන ලක්ෂණ තියෙන. එදකොට කෙනෙක් මරණාසන්න අන්තිම කාලේ ඊළඟ භවය ගැන ඊළඟ උපත ගැන ඔහුගේ කර්ම සකස් වෙලා තියෙන ඊළඟ උපත ගැන නිමිති පහළ වෙලා නිමිති පේන්න පටන්ගන්න. අන්න ඒවට තමයි ධර්මය කියන්නේ ගති නිමිති පහළ වෙනවා කියලා කියන්න. පිංහතුනේ අපි ඉස්සල්ලා බලමු සුගතිය ගැන යහපත ගැන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් ඉන්නවා බොහෝම සිල් රකිනවා. කය වචනයේ සංවරයි. බොහොම සිල්වත් ජීවිතයක් ගත කරනවා. එයා මනසිනුත් එහෙමයි කාටවත් වෛර කරන්නේ ද්වේෂ කරන්නේ ඉරිසියා කරන්නේ මෛත්‍රී සිත වඩනවා. එයා බොහෝ පින් කරගත්ත කෙනෙ. මෛත්‍රිය පිනාතර අග්‍රම පින. එයා සුගතියේ දිවිය ලෝක යන ආකාරයට පින් රැස් කරගත්ත කෙනෙ.
ඊළඟට එයා සම්මාදිට්ඨියේ පිහිටලා කර්ම කර්මඵල විශ්වාසයෙන් එතන විස්තර කරන්නේ බොහෝ තැන්වල ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනා කොහොමත් සුගතිය දිව්‍ය ලෝකවල. උපරිම සෝවාන් වුණත් ආත්ම 7යි. එයා නිවන් දකිනවා. එතකොට එතනින් මෙහා පෘථග්ජන කෙනෙකුට ධර්මාවබෝධයෙන් මෙහා පළවෙනියටම ඇති කරගන්න සම්මාදිට්ඨිය තමයි කර්ම කර්මඵල විශ්වාසය. ඒකට ධර්මය කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කියලා. දසවස්තුක සම්මාදිට්ඨිය කියලත් කියනවා. එතකොට මෙන්න මේ සම්මාදිට්ඨිය යුක්ත වෙනවා. ආර්යයන් වහන්සේලාට ගෞරව කරනවා. තුනුරුවන්ට ගෞරව කරනවා. සිල්වත් ජීවිත ගත කරනවා. එතකොට මෙහෙම කෙනා හොඳට පින් දහම් කරනවා. එවැනි කෙනෙකුට ජීවත් වෙලා හිටියත් මතක තියාගන්න යාගේ කර්මය හැදිලා තියෙන්නේ සුගතියට. නින්දෙන් පිපිදිය වගේ බුදුහාඳුරුවෝ පෙන්නන්නේ මහණෙනි පින් කරගත්ත කෙනා සුගති යන විදිහට පුණ්‍ය කර්ම කුසල කර්ම රැස් කරගත්ත කෙනා යථා බතන් නික්ඛිත්තෝ ඒවන් සග්ගේ හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ. ඒ සැනින් අර හිසේ තිබ්බ බරක් බිමට වැටුණා වගේ මෙහෙන් චුත වෙනකොටම සැනින් දිව්‍ය ලෝකේ තමන්ට කර්මානුරූපීව ඒ දිව්‍ය තලයක පහළ වෙනවා. එතකොට කෙනෙක් ජීවත් වෙලා ඉන්න ඇති. මතක තියාගන්න මේක මේ මරණාසන්න කාලේ ගති නිමිති පෙවුනට හොඳට ජීවත් වෙලා ඉන්න තරුණ වයසේ මැදි වයසේ පවා හොඳට පින් දහම් කරද්දී පරලව හැදිලා ඉවරයි. හැබැයි ඒක වෙනස් වෙනවා. දැන් ඔබට තේරුම් ගන්න මම මෙහෙම කියන්න. ධර්මයේ තියෙනවා දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් තොරතුරු අහනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද? මොනවද කරපු පින්කම්? මොනවද කරේ? ඔහොම විස්තර අහගෙන යනකොට ලස්සන දිව්‍ය විමානයක් දකිනවා. සත්රුවණෙන් පහළ වෙලා රත්තරන් පාටින් බැබලෙන දිව්‍ය විමානයක්. මුගලන් හාමුදුරුවෝ මේ විමානේ ළඟට ගිහින් බලනකො කවුරුත් නැහැ. දෙවිවරු නැහැ. විමානයක් පහළ වෙලා රත්තරන් පාටින් බැබලි තියෙනවා. එතනින් යන දේවතාවරු පිරිසක් මුගලන් හාමුදුරුවෝ දැකලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා ගෞරව වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔය විමානේ නම් පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයට. බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා ශාලාවක් කරවලා ඒ ශාලාව සංඝ සතු කරලා පූජා කරලා මහා දානයක් දුන්නා. ඔහු ඒ පින්කම කරන දවසේ ඔහු වෙනුවෙන් මේ විමානේ දිව්‍ය ලෝකේ පහළ වුණා කියලා. අර දෙවිවරු කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියාම හදිස්සියේවත් ওই නන්දිය සිටුවරයා මුණ ගැහෙන්න පුළුවන්. ඔබ වහන්සේට නන්දිය සිටුවරයා මුණ ගැහුණොත් ඔහුට කියන්න අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා දෙවියන් ඔබ එනකම් බලාගෙන ඉන්නවා. තව තවත් පින් කරගෙන කුසල් වඩාගෙන තවෝතිසා දෙවියන් අතරිම උපදින්න එන්න කියලා නන්දිය සිටුවරයාට කියන්න කියමු. දැන් ඔන්න ඔය දේශනාවෙන් අපිට ගොඩාක් කරුණු තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි ඒ වෙනකොට නන්දිය සිටුවරයා මේ මරණාසන්න කාලේ හිටපු කෙනෙක් නෙමෙයි. ඔහු හොඳට මැදි වයසේ තරුණ වයසේ වෙන්න පුළුවන්. ඔහු හොඳට පින්කම් කරගෙන සිටුවරයෙක් හැටියට මනුලොව වැජබිලා ඉන්න කාලේ. ඔහු මොකද කරේ? ශාලාවක් කෙරෙව්වා. ඒ ශාලාව හදලා ඉවර වෙලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩම්මලා මේ ශාලාව සංඝ සතු කළ ශාසනය උදෙසා පූජා කරා. ඒ පූජා කරපු දවසේ දානිකුත් දුන්නා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානමය පින්කමකුත් කරා. මේ පින මේ මනුස්ස ලෝකේ කරපු පින. මේ පින්කම කරනකොට පුදුම සතුටකින් පුණ්‍ය සිතුවිලි වලින් අනේ සාදු කීකේ පින අනුමෝදන් වෙලා ඒ පින කරන වෙලාවේ ඔහු වෙනුවෙන් දිව්‍ය ලෝකේ 12 යොදුනක් විශාල සත්රුවනින් දිව්‍ය විමානයක් පහළ වෙනවා. හැබැයි දැන් මේ විමානේ ඔහු මනුලොව හිටියට ඔහු වෙනුවෙන් විමානයක් පහළ වෙලා දිව්‍ය ලෝකේ. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරපු වෙලාවේ ওই විමානේ දකිනවා. එතකොට මේ දෙවිවරු කියනවා ස්වාමීනි මේ විමානේ බරණැස නන්දිය සිටුවරයා වෙනුවෙන් දිව්‍ය ලෝකේ පහළ වෙච්ච විමානයක්.
ඔබවහන්සේ නන්දිය සිටුවරයට ගිහින් කියන්න තව තවත් පින්කං කරලා. තව තවත් කුසල් දහම් වඩලා. තවතිසා දෙවියන් අතරම ඒ දිවිය ලෝකෙටම එන්න කියලා කියන්න කියන. අන්න එතන කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් නන්දිය සිටුවරයා පෘතජ්ජන මට්ටමේ ඉන්න කෙනෙ. එතකොට නන්දිය සිටුවරයා බොහොම සද්ධාවෙන් ශාලාවක් හදල දානයක් දීලා පින්කමක් කර. ඒ පිනේ විපාකෙන් දිවිය විමානයක් පහළ වුණ. හැබැයි තාම නන්දිය සිටුවරය මනුලෝ. දැන් නන්දිය සිටුවරයා පෘතජ්ජනයෙක් නං ඔහුට ඔහුගේ ජීවිතය අර කර්මය වෙනස් වෙන්න පුළුවන්. ඔහු අතින් අපායගාමී අකුසලයක් වෙන්නත් පුළුව. මේ හොඳට පින්කංකරපු මිනිස්සු මේ හිතාගන්න බැරිවිදී අකුසල් කරනවා. කාලයක් හොඳට භාවනා කරනවා දන් දෙනවා සිල් රකින්නවා පින්කං කරනවා. මෙන්න කාලෙකට පස්සේ බුදුහාමුදුරන්ට බැන බැන යන මිනිස්සු ඉන්නවා. එතකොට යම් කාලෙකදී නන්දිය සිටුවරයා තව කාලයක් ගිහිල්ලා අපි හිත මිත්‍යා දෘෂ්ටියක් වැළඳගත්තා කියලා. මේක තමයි හරි කියලා මිත්‍යා දෘෂ්ටියකට අහු වෙනවා. ඊට පස්සේ අකුසල් කරනවා, පව්කම් කරනවා. අර දීපු දානෙටම ගරහනවා. අර පූජා කරපු ශාලාවටම බණිනවා ඊට පස්සේ. ඒ වගේ අකුසල් කරනකොට වෙන්නේ අර විමානය අතුරුදහන් වෙනවා. ඒ පින ඉවරයි ඊට පස්සේ. අකුසල් බලවත් වෙනකොට ඒ පිනේ විපාක යටපත් වෙනවා. ඒ නිසා අර දෙවිවරු කියනවා ස්වාමීනි ඔබ වහන්සේ නන්දිය සිටුවරයට කියන්න තව තවත් පින් කරගෙන තව තවත් කුසල් වඩාගෙන තවතිසා දෙවියන් අතරටම එන්න කියලා. එතකොට අපිට පේනවා අපි ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ මම අපි කවුරුත් කරන කියන කර්මයන් වලට අනුව ඊළඟ උපත පිණිස කර්ම සකස් වෙලා අවසానයි. ඒ නිසා තමයි භවය කියලා කියන්නේ. භවපච්චයා ජාති. පටිච්ච සම්පදාය ඔබ අහලා ඇතිනේ. භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. කාම භව, රූප භව, අරූප භව කියලා බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පදායේ මේ භවයේ කොටස් 3කට බෙදුවා. කාම භවය කියලා කියන්නේ කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනවා. අපි කරන පින්පව් අනුව කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනවා. රූප භවය කියලා කියන්නේ රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. තව තමන් හිත වඩන භාවනා කර ඒ සමාධි මට්ටම සමාධිය පුරුදු කරන ප්‍රමාණය මත ඒ බ්‍රහ්මතලවල උපත පිණිස කර්මය හැදෙනවා. රූප භවයේ සකස් වෙනවා. අරූප භවය කියලා කියන්නේ කෙනෙක් අරූපී ධ්‍යාන වඩනවා. ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන අරූප ධ්‍යාන වඩනවා. එතකොට යාට අරූප භවය සකස් වෙනවා. යා මැරුණට පස්සේ තමයි උපදින්නේ. හැබැයි යා ධ්‍යාන වඩනකොටම ඊළඟ භවය යාට හැදිලා ඉවරයි. එතකොට ඔන්න ඔය විදිහට කාම භව, රූප භව, අරූප භව හැටියට භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපි කවුරුත් කරන කියන දේවල් මත අපිට කර්මය හැදිලා තියෙනවා. අපි ඉදිරියටත් කරන කියන දේවල් වලට අනුව ඒ කර්මය වෙනස් වෙවි සකස් වෙනවා. යම් මොහොතක මැරුණා නම් ඒ මැරෙනකොට අර බලවත් වෙච්ච කර්මය මත ඇදිලා යනවා. එතකොට අපි ගමු දැන් ගති නිමිති ගැන. දැන් ওই සකස් වෙලා තියෙන කර්ම මරණාසන්න මොහොතේ බලවත් වෙනවා. සමහර වෙලාවට නොසිතන විදිහට කුසල් යටපත් කරගෙන අකුසල් බලවත් වෙනවා. ඒවට කියනවා ආසන්න කර්ම. කුසල් මැඩලන අකුසල් එහෙම වෙන්නත් පුළුවන්. අකුසල් මැඩලන කුසල්. කරපු අකුසල් යටපත් වෙලා මරණ මංචකේ කුසලයක් මතුවෙන්නත් පුළුවන්, පිනක් මතුවෙන්නත් පුළුවන්. ඒ මොහොතේ බලවත් වෙන දේට අනුව අර රැස් වෙච්ච විපාක වෙනස් වෙන්න පුළුවන් අන්තිම වෙලාවේ. ඒකයි භයානකම. හොඳට සුගතිය යන්න පින් කරපු කෙනෙකුට අවසාන මොහොතේ අකුසලයක් බලවත් වෙලා අර විපාක වෙනස් වෙන්න පුළුවන්. දැන් ධර්මාශෝක රජුරවන්ට උනේ අවසාන මොහොතේ ද්වේෂයක් වෛරයක් ඇති වුණ අර ළඟ හිටපු පවන් සලන කෙනත් එක්ක. ආසන්න කර්මයක් හැටියට අකුසලයේ බලවත් වුණා ඒ වෙලාවට. ෂණිකව ප්‍රතිඵලය වෙනස් වුණ අන්තිම මොහොතේ. අන්න ඒකයි පෘතජ්ජන ජීවිතයේ භයානකම. මරණ මංචකේ පවා අවසාන මොහොත පවා ජීවිතයේ තීරණාත්මක තැන. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සෝවාන් වෙච්ච කෙනාට ඔය අනතුරු නැහැ.
ඒකෙනා ඒ කාන්තෙන් සුගතිය උපදින කෙනෙ. එයාව සතරාපායෙන් සදහටම මිදිච්ච කෙනෙ. එතකොට මරණාසන්න කෙනෙක් දිවියලෝක උපදින විදිහට පින් කරලා හොඳට පින්කං කරලනං අන්තිම කාලයාට ගතිනිමිති හැටියට දිව්‍ය විමාන පේන්න පුළුවන්. තමන් වෙනුවෙන් පහළ වෙච්ච දිව්‍ය විමාන තියෙනවන තමන් කරපු ප්‍රබල පින්කංවලට අනුව ඒවා නිමිති වසයෙන් පේනවා. ඒවා සම්පූර්ණයම විස්තර පේනවා නෙමේ මේ චිත්‍රපටියක් පේනවා නෙමේ තැන් තැන් වලින් එයාට පේන වර්ණික හීන පේනවා වගේ ඒවා හිතට මැවිලා පේන හැම වෙලාම යාට ඒක පේන පටන්ගන්න නිතර පේනවා. ඒක නිකන් දවසක් කලාතුරකින් හීනයක් දැක්කවගෙනම යාට අවසාන කාලේ ඒ නිමිති පහළ වෙනවා. එයාට දිවිය රථ පේනවා. දෙවියන් අහසේ දිවිය රථවලින් යනව පේනවා. සමහරුන්ට පේනවා දෙවුරු ඇවිල තමන්ට අඩ ගහනවා. අපි ළඟට එන්න අපේ දිවිය ලෝකට එන්න කියලා අඩ ගහනවා පේන. දැන් බහල ඇති දුටුගැමු රජතුමා. මරණාසන්න වෙච්ච වෙලාවේ දෙවිවරු දිවිය රථ 6ක් අහසේ පෙනීදලා. ඒ දිවිය ලෝකවලට දෙවියන් අඩ ගැහුව කියනවා. රජතුමා එන්න අපේ දිවිය ලෝකෙට. අනේ රජතුමා එන්න අපේ දිවිය ලෝකෙට අපිත් එක්ක එන්න. අපේ දිවිය ලෝකෙට යන් කියලා දෙවියන් අඩ ගැහුවා කියන. එදකොට අපිට පේනවා පින්කරගත්ත කෙනාට මරණාසන්න මොහොතේ ඒ ගතිනිමිති පහළ වෙනවා. දුටුගැම රජතුමා ගැන තියෙන රජතුමා පිරිත් අහා හිටිය දැන් අන්තිම වෙලාවේ දුටුගැම රජතුමා උස්සගෙනාවේ රුවන්වැලි මහා සෑය ළඟටන ඔබ දන්න ඔය කතාව. රුවන්වැලි සෑය ළඟට උත්සගෙන එනකොට මේ රජ්ජුරු ඇවිදගෙන දුවගෙනාව නෙමේ ඇඳ පිටින් එක තැන් වෙලා හිටිය අන්තිම මරණාසන්න වෙලා ඇද පිටිම්ම අමාත්‍යවරු පිරිස උත්සගෙන වනේ මා උත්සගෙන පලයල්ලා කිය මහා සෑය ළඟට. ඒ වෙන්නකොට මහා සෑය වැඩ සම්පූර්ණයෙන් අවසන් නොවන අවසං වෙච්ච විදිහට මවල හදල තිබ්බ අන්තිම ටික. කොත් කැරැල්ල ලී දනු තියලා සුදුරෙදිවලින් ඔතලා ඒ වෙනකොට සද්ධහතිස්ස රජතුමන් දුටුගැමු රජතුමා වෙනුවෙන් මේ කාර්ය අවසං වෙච්ච විදිහ සම්පූර්ණයෙන් හිතහදන්න ඕන් නිසා මහා සෑය වැඩ ඉවර වෙච්ච විදිහට මවල අන්තිමටික හැදුව. චෛත්‍ය ළඟට උත්සගෙන එනකොට සුදෝ සුදුවට මහා සෑය පේන පුතුම සතුට සාධු කාරදිදී බුදුගුණ කිය වන්දනා කරා. අනේ මා උත්සගෙන පලයල්ලා කිය මහා සෑය වටේ මා වන්දනා කරෝ පල්ල කිය. ඇඳ පිටින් චෛත්‍ය වටේම උත්සගෙන ගියා. මළුවේ කෙලවරකින් තිබ්බා. එක පැත්තකට හැරෙනකොට ඈතින් පේනවා ලෝවා මහපාය. තමන් සංඝයාට හදලා පූජා කරපු ප්‍රාසාදය උපෝසතාකාරි පෝයගේ ඒ පැත්තට හැරිලා සාධු කාරදීල වන්දනා කර තව ඈතින් පේනවා මිරිස වැටි චෛත්‍ය සාධු කාරදීල වන්දනා කර රුවන් වැලි මහා සෑදිහා බලාගෙන තමන් කරපු පින්කන් සිහි කරනකොට අමාත්‍යවරේ පින් පොත ගෙනහල්ලා රජතුමා කරපු පින්කං එකින් එක රජ්ජුරුවට සිහි කරලා මරණාසන්න වෙලාවෙ පින බලවත් කරා. ඒ වෙලාවෙ රහතන් වහන්සේලා පවා වැඩම කළ රජ්ජුරුවන්ට පිරිත් කියන. පිරිත් අහගෙන වැදගෙන පිරිත් අහනකොට අහසේ දිවිවරු පිරිලා දැන් අනිත් අයට පේනෑ ඉරදි බල සම්පන්න රහතන් වහන්සේලා හැබැයි දිවසින් දැක්ක. රජතුමාට පේන අහසේ දෙවිවරු දිවිය රථවලින් පිරිලා අඩගහන වනේ රජතුමා එන්න අපේ දිවිය ලෝකට අපිත් එක්කයක් නෑනේ අපි ළඟට එන්න කියනවා. දැන් වැඳගෙන බණහන රජ්ජුරුවන්ට මේක හොඳට පේනවා. රජතුමා අතින් කිව්වා චුට්ටක් කොහොම ඉන්න මට පිරිට්ටි කහගන්න දීලා. මං මේ පිරිත් අහනවා මට කරදර කරන්න එපා. දැන් මේ අතින් සංඥා කරේ හාමුදුරුවන්ට මේ පිරිත් එපා කියලා අතින් කිව්ව නෙමෙයි. අර දෙවියන්ට කිව්වේ පිරිත් අහන්න මට දෙන්න චුට්ටක් ඉවසන්න. හැබැයි වටපිට හිටපු අය හිතුවා අනේ රජ්ජුරුව මේ වැඳගෙන පිරිත් අහගෙන හිටපු රජ්ජුරුව මේ අතින් පිරිත් කියන්න එපා කියලද මේ කියන්නේ. ඔච්චර පින්කං කරපු රජ්ජුරුවෝ මේ මරණාසන්න වෙලාවේ කල්පනාවත් අඩුනාද කියලා හිතුව. මේක දැක්ක මිනිස්සුන්ගේ සිතුවිලි දැක්කා හිත දකින නුවණක් තිබ්බ තේර පුත්තාබේ මහරහතන් වහන්සේ. මල්මාලා 6ක් ඉල්ලගෙන අධිෂ්ඨාන කරලා එතන හිටපු පිරිසට දුන්නා රජතුමාට මේ මල්මාලා 6 අතේ තියලා මේ අහසට විසි කරවන්න කිය.
අර මල්මාලා 6 අහසට විසි කරනවා සමගම අහසට පැන නැකලා දිව්‍ය රථ 6ම වෙන වෙනම දැවටුණා. දැන් මිනිස්සුන්ට අහස දිහා බලනකොට දෙවියන් පේන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. දිව්‍ය රථ පේන්නෙත් නැහැ. හැබැයි අහසේ මල්මාලා 6 එල්ලිලා තියෙනවා පේනවා. අන්න මිනිස්සු දැනගත්තා අනේ අපි දැක්කේ නැති වුණාට මේ අහසේ දෙවිවරු පිරීලා අපේ රජතුමා කියන්නේ දෙවිවරු ඇවිල්ලා. රජතුමාට පේනවා. ඔය වෙලාවේ තමයි පිරිත් අහලා ඉවර වෙලා රජතුමා අහන්නේ ස්වාමීනි මේ දෙවිවරු දිව්‍ය රථ 6කින් මට අඬ ගහනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් වැඩ ඉන්නේ මොන දිව්‍ය ලෝකෙද කියලා ඇහුවා. රජතුමනි තුසිත දෙව්ලොව කිව්වා. එහෙමනම් මමත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න තුසිත දෙව්ලොවම හිත පිහිටවනවා කියලා එහෙම වැඳගත්තා. නින්දෙන් පිබිදියා වගේ තුසිත දිව්‍ය ලෝකෙන් ආපු දිව්‍ය රථේ පහළ වුණා කියලා. ඔහොම තමයි අපේ ඉතිහාසෙ තියෙන්නේ. දැන් ඔබට හිතෙන ওই ඉතිහාස කතාවන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සවැත් නුවර ධම්මික කියලා සිටුවරෙක් ඔය වගේම සිදුවීමක් තියෙනවා. ඔහුත් මරණාසන්න වෙච්ච වෙලාවේ දිව්‍ය රථ අහසේ පෙනී ඉඳලා අඬ ගැහුවා කියන සිටුතුමා අපි ළඟට යන්න අපි ළඟට අපේ දිව්‍ය ලෝකෙට. එහෙමනම් අපිට පේනවා පින් කරපු කෙනාට අවසාන කාලේ ගති නිමිති හැටියට ඊළඟ උපත ගැන ඔය නිමිති සටහන් පහළ වෙනවා. ඒවට කියනවා ගති නිමිති කියලා. ඊළඟට පින්වතුනි ගති නිමිති හැටියට අකුසල් කරපු කෙනෙකුට අපි ගමු පව්කම් කරපු කෙනෙකුට නිරේ යන විදිහටම කර්ම රැස් කරලා නම් ඔබ අහලා ඇති ධනංජානි කියලා සූත්‍රයක් තියෙනවා. මේ ධනංජානි කියන බමුණා පව්කම් කරලා අකුසල් කළ බොහෝ පව් කරගත්ත පව්කාරයෙක්. අන්තිම වෙලාවේ ගිනි දැල් පෙවුණා කියනවා. තමන්ට දැනෙනවා කවුරු හරි මේ හිස වටේට කඹයක් වෙලලා කිටි කිටි ගාලා හිර කරනවා වගේ තමන්ගේ ඔළුව වටේට කඹයක් වෙලලා හිර කරනවා වගේ දැනෙනවා. උල් පිහිවලින් හිස් මුදුන පලනවා වගේ තේරෙනවා. මස් කපන පිහිගෙනල්ලා තමන්ව අල්ලගෙන බඩවැල් තීරු තීරු කපනවා වගේ වේදනාව උපදිනවා. 4 දිනක් උස්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා තමන්ව පුච්චනවා වගේ තේරෙනවා. දැන් මේ පහළ වෙන්නේ ගති නිමිති ඊළඟ උපත ගැන නිමිති පහළ වෙනවා. ඔය වගේ දේශනාවල තියෙන ඔබ අහලා ඇති ඕන තරම් ඔය වගේ සිදුවී. වර්තමානයේ පවා සමහර අය මරණාසන්න අය කියනවා අන්න අතන ඉන්නවා මාව එක්කන් යනවා මට ලෝදිය පොවනවා මට අනිනවා ආයුධ වලින් මාව කපනවා ඔය වගේ සමහර අය ඉන්නවා. සමහර අය සතියක් දෙකක් කෑ ගහනවා මාව පුච්චනෝ මාව ගිනි ගන්නෝ ගේ ගිනි ගන්නෝ කියලා කෑ ගහනවා. අපිට ඕන තරම් ඔය වගේ අත්දැකීම් තියෙනවා. සමහර මරණාසන්න අය උස්සගෙන එනවා අපි ළඟට. බොහෝ වෙලාවට දවසක් මට මතකයි දරුවෝ ඇවිල්ලා ඒ තාත්තා මැරිලා. ඒ තාත්තා වෙනුවෙන් රෝදපුටු දෙකක් පරිත්‍යාග කළා. ඒ දරුවෝ කිව්වනේ හාඳුරනේ ඉතින් මං තාත්තට පින් දුන්නා. ඒ රෝදපුටු දෙක පරිත්‍යාග කරලා ඉතින් ඒ තාත්තගේ නම ලියලා මට කොලයක් දුන්නා හාමුදුරනේ කාට හරි අසරණ කෙනෙකුට පූජා කරන්න තාත්තට පින් දෙන්න කියලා. ඉතින් තාත්තට පින් දුන්නාට පස්සේ දරුවෝ 3-4 දෙනෙක් හිටියා. ඒක ළමෙක් ඉතින් කිව්වා අනේ හාමුදුරනේ තාත්තා නම් ඉතින් පින් ගන්න තැනක නැතුව ඇති කිව්වා. ඊට පස්සේ මං ඇහුවා ඇයි ඒ කියලා. හාමුදුරනේ ඇත්තම කතාව අපේ තාත්තා හරියට පව් කරපු කෙනෙක් කිව්වා. අපි දන්න කාලෙකවත් තාත්තා පිනක් කරගත්ත කෙනෙක් නම් නෙමෙයි කිව්වා. තාත්තා අන්තිමට මැරුණේ සතියක් දෙකක් තිස්සේ කෑග ගහ හිටියා කිව්වා. දොර අරින්න දෙන්නේ නැහැ කිව්වා. දොර ඇරපුවාම කෑ ගහනවලු ගින්දරේනෝ මාව පිච්චෙනෝ ඒ දොර වහපල්ලා කියලා කෑ ගහනවා කිව්වා. ජනේලයක් අරිනකොට කෑ ගහනවා කිව්වා ගේ ගිනි ගන්නෝ ගින්දරේනෝ එළියෙන් ගින්දරේනෝ කියලා. රෑ තිස්සේ කෑ ගහනවා කිව්වා. මාගේ අතපය කපනෝ මාව ඉරනෝ කියතකින් මාව කපනෝ උල්වලින් අනිනෝ කී කී කෑ ගහනවා. ඇඳ වටේට යමපල්ලෝ පිරීලා ඉන්නවා කියලා කෑ ගහ හෝතියතිය කියනවා කිව්වා. හිටි ගමන් මහරෑ කෑ ගහනවලු මගේ බඩ පිච්චෙනෝ දිව පිච්චෙනෝ මට ලෝදිය පෝනෝ කියලා කෑ ගහනවා කියලා. ඔහොම කෑ ගහලා සතියක් දෙකක් කෑ ගහලා ඉඳලා තමයි කිව්වා තාත්තා මැරුණේ. එතකොට බලන්න කෙනෙක්ගේ ජීවිතේ තමන් රැස් කරගත්ත දේවල් මරණාසන්න කාලේ නිමිති පහළ වෙනවා. ඒවට ධර්මයේ කියන්නේ ගති නිමිති කියලා. ඒ වගේ නිමිති පේන්න පුළුවන් මරණාසන්න කෙනෙකුට.
අපාය සහගත නිමිති පහළ වෙන. නිරේ යන්න නං ඊළඟ උපත පිණිස කර්මය හැදිලා තියෙන්නේ ඔය වගේ නිමිති පහළ වෙන. ඒවට කෙනක් ගති නිමිති පහළ වෙනවා කිය. ඊළඟට කෙනෙක් මරණාසන්න වෙනකොට එයාගේ කර්මය හැදිලා තියෙන්නේ තිරිසන් ලෝකෙට නම් අප හිතමු යා තිරිසං අපාය යන විදිහට කර්ම රැස් කර ගත්ත කෙනෙ. එයාගේ උපද තියෙන්නේ මැරිලා තිරිසන් ලෝකෙ උපදින්න නම්. එයාට මරණාසන්න කාලි බිය තැති ගැනීම් බහුලෝ දැනෙන. බියයි තැති ගැනීමයි. පිංහතුනි ධර්මය තියෙනවා තිරිසන් ලෝකයේ තිරිසන් සත්‍යයන්ට වැඩිපුරම දැනෙන්නේ බිය තැති ගැනීම කියන. ඔබ මේක ඔබට ඕක මේක හොඳට තේරුම් ගන්න පුළ ඔබ බලන්න සත්ත ලෝක සභාව තිරිසන් ලෝක කැන අපිට නිරේ ප්‍රේත ලෝක පෙවුන් නැතිවුණාට තිරිසන් සතුන් ඇහැට පේන්න ඉන්න සත්තු කොට සක්කින්න ඕන. මේ හැම සතෙක්ගෙම ජීවිතේ පුංචි සතා තව සතෙක්ගෙ ගොදුරක්. ඒ සතා තවත් ලොකු සතෙක්ගෙ ගොදුරක්. ඒ සතා ඊටත් වඩා ලොකු සතෙක්ගෙ ගොදුරක්. එක ඒක සත්වයන් ගොදුරු කර ගනිමින් ජීවත්වෙන අපායක් තිරිසං අපාය. කුසගින්න වෙනුවෙන් ඒ සත්වයන් මරාගෙන ගොදුරු කර ගනිමින් ජීවත්වෙන. හැම වෙලාම මරණ බයත් එක්ක මේ සත්වයන් ඉන්න තැති ගැනීම. මරණ බය කියනක ඔවුන්ට දැනෙන. තැතිගන්න බයයි. ඒක හැම සතෙක් තුළම තියෙන. දැ බලන්න පොඩ්ඩි සද්ධයක් ආවත් එක පාට තැතිගන්නවා සත්තු. ඇකිලෙනවා. නිදාගෙන ඉන්න සතයික ඇකිල එක්ක එක පාට පැනල දුවන. ගුහාාවක නම් සැනින් ගුහාාවකට රිංග ගන්න ඇතුළට රිංග ගන්න. පීනන මාළු ගැන හිතන් පොඩි ගලක් දාල බලන වතුර ටිකට. සැනින් වේගෙන් එහාට මෙහට කියලා කොහරි හැන්ගෙන්න්න තැනක් හොයෙන. පුංචි සද්දෙටත් පොඩි දේටත් ගහකත්තක් කැඩුනත් පියාමන සතා සැනින් බයවෙලා ඉහලට පියාමන. දුවන සතා දුවනො හැන්ගෙන සතා හැන්ගෙන. පීනන සතා සැනින් පීනල අස්සක හැන්ගෙන තැනක් හොයාගන්න. හැම වෙලාවෙම මේ තිරිසන් සතු මරණ බය තැති ගැනීම ජීවිතය ලොකු තැති ගැනීමක් එක බියෙන් තැති ගැනීමෙන් ඔවුන් ජීවත්තේ. ඒක තමයි ඒ අපායේ ස්වභාවය. මරණාසන්න වෙනකොට ජීවිතයේ තිරිසං අපායට යන විදිහට කර්ම කරපු කෙනෙක් නම් බුදු හාමුදුරු පෙන්වා ජීවත් වෙලා ඉන්න කාලෙ කයින් දුෂ්චරිතය දෙනවා. කායික දුෂ්චරිතය කියන්නේ ප්‍රාණඝාත කරනවා හොරකං කරනවා වැරදි කාම සේවනය දෙනවා. ඊළඟට වචනෙන් බොරු කේලම් පරුස වචන හිස් වචන හිතෙන් ඉරිසියා කරනවා වෛර කරනවා අනුන් නැසේවා කියක අනුන්ට සාප කර දැඩි මිත්‍යා දෘෂ්ටික අදහස්සල පිහිටලයින මේ වටිකන දසා අකුසා. තුනුරුවන්ට ගරහනවාන් තියෙන පවකං කර ගොඩාක් මේ ප්‍රාණඝාතාදී අකුසල් කරපු අය. තිරිසන් සතුන් අතර උපදින්න ගොඩාක් හේතුවෙන කර්මයක් තමයි තිරිසන් සතුන්ට හිංසා පීඩා කිරි. සත්ව ගාතනය තැම් බලන්න ධර්මය ඔය ජාතකපතේ තියෙනවා එක එළුවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදීපදි බෙලි කැපුම් කෑව කියනවා එළුවෙක් වෙලාම ඉපදිලා. කර්ම විපාක ගෙව් ඒ විදිහට. ඒ වගේ ඔය හරක් මරණයි කුකුල්ලු මරණයි සතුන්ට වදදීල මරණයි ගොඩාක් ඒ සත්වයන් අතර උපදිනවා. ඔබ අහල ඇති බුදු හාමුදුරන්ගේ කාලෙ රජගහනුවර චුන්ද සූකරික ගැන. ඌරෝ ඇතිකරේ ඌරන්ට ආදරයට නෙමෙයි මරන්න දවස ගානි ඌරු මරණ. මස් පිණිස සතුන් ඇති කරලා ඌරු මරමරා ජීවත් වනා තමම් මරණාසන්න වෙනකොට ගති නිමිති පහළ වන ඌරෙක් විදිහටම කෑගහල පණගිය. ඒ නිසා මේක තමයි ස්වභාවේ තමන්ට ඒ විදිහටම ඉපදිලා ඒ වගේ මැරුම් කකා යනවා කල්ප ගන. ආත්ම 100 සමහරව ආත්ම 500,000 විපාක දීල තමයි කර්ම විපාක ඉවරවේ. මේ සසර අපි ඇස් දෙකෙන් දකිනවට වඩා දහම් මැසින් බලන් ලෝකෙ දිහා. සසර කොච්චර භයානකද කියලා ඔබට තේරෙයි. එතකොට කෙනෙක් එවැනි තිරිසල් ලෝකෙ උපදින විදිහට කර්ම රැස් කරලා නම් මරණාසන්න කාලේ බය තැති ගැනීම් දැනෙන. ඔබ සමහරලාට ඔබට මේ වගේ ලෙඩ්ඩු මතක්කෙන්න්න පුළුව. සමහරය අපි දැකලා තියෙනවා අපි සමහරය වෙවුලන හැම වෙලේ මෙහෙම වෙවුල ඉන්නේ. වටපිට බලනවා නිගං සතෙක් වගේ. භයයි කියලා බලන.
ඇකිලෙනවා. උන්ඩි වෙනවා. සමහරයි ඉන්නවා කාම්බරෙන් ගෙයි කාම්බරෙන් එලියට එන්නේ. එක්ක ඇදාසේ හැන්ගෙනවා දොරමුල්ලේ හැන්ගෙනවා උන්ඩි වෙනවා. සමහරුන්ට පේනවා එක එක සරපය හරක් කනින්න එනවා කියනවා නයි එනවා කියනවා ගෙට බල්ලෙක් පස්සෙන් එනවා කියනවා එක ඒක සත්තු පේන පටන්ගන්න. සමහරයි අපි දන්න අපි සමහරුන්ට කතා කරනකොට ලෙඩ්ඩු බලන්න ගිහිලොයි පිරිත් නූලක් හරි ගැට ගහන්න දන්න කියන අය අපි ගිය අවස්ථා තියෙනවා. කතා කරන්න ඇකිලෙනවා. එක ඔළුවේ නම් රෙද්දක් මොනහරි පොරෝගෙන ඉන්නේ. කතා කරනට ඇකිලෙන ඔවුන්ඩි වෙනවා. යන්තන් හිමීට ඇහැක් දාලා බලනවා සැනින් උන්ඩි වෙනවා. එතකොට මේ මැරිලනේ මනුස්සයෝ. අන්තිම කාලෙ මේ වගේ බයෙන් තැති ගැනීමෙන් මුන්ඩි වෙලා ඇකිලිලා සතෙක් වගේ බලබලාඉදල ඔහෙ මැරෙනවා. ඊළඟ උපත ගැන අවසාන කාලෙ නිමිති පහල ඒ ලක්ෂණ පෙන්නුම් කරන. ඒ අනිත් අයට කියාගන්න බැරිවේ මට මේ පේනවා මේ පේනවා කියල නමුත් ඒ ලක්ෂණ යම් මට්ටමින් හරි තේරුම් ගන්න පුළුව. ඒවට කෙන ගති නිමිති ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙලා. ඊළඟට පිංහතුනී ජීවත් වෙලා ඉන්න කාලේ ප්‍රේතලෝක උපදින විදිහට අකුසල් කරලන. ගොඩාක් මේ ඉරිසියාවල් වෛර කුහකකං පංච දුෂ්චරිතයේදී ඊළඟට දේපොල ඉඩකඩංවලට තියෙන අසීමිත තන්හාාව ලෝභකම ආසාාව ඒවෑම පෙරේතයෝ අමනුස්්‍ය වෙලා උපදින්න හේතුවෙන. ගොඩාක් අය තමන්ගේ ඉඩකඩංවලට නඩු කියාගෙන වෛර බැඳගෙන සාප කරගෙන දේවාලගානය අනුන්ට ඌනියන් කර ඕවාම තමයි ගොඩක් ජීවිතවල ඔබ බලන්න ඔය ගංවල ජීවත්වෙන සාමාන්‍ය මිනිස්සුගේ ජීවිත හැම වෙලාවිම අනුන් එක්ක වෛරයෙන් දවේශයෙන් ඊරිසියා කර වෛර කර අනුන්ට සාප කර තව කෙනෙක් හරියනකොට කෙනෙක් දියුණු එනකොට ඇස්වල කටුවනිනවාගේ සාමාන්‍ය මිනිස්සුන්ට. ඒවෑ ප්‍රතිඵල ප්‍රේත ලෝකයට කර්ම හැදෙනවා. සමහරලාවට ඒ ඉඩ කඩංගොලම අමනුස්්‍යයෝ වෙලා ඒවට ආසාය උපදී. ඒ ගෙවල් දොරවල් වලම මලයක්ෂයෝ ප්‍රේතියෝ වෙලා උපදී. එදකොට මේ වගේ නොයෙක් ප්‍රේතාත්ම ගැන සඳහන් වෙන අපි දේශනාවල කතා කරලා තින ප්‍රේත කොට්ටාස ගැන. එතකොට යම් කිසි කෙනෙක් මේ වගේ කයින් දුෂ්චරිතයේදිලා වචනින් දුෂ්චරිතයේදිලා මනසින් දුෂ්චරිතයේදිලා. නිතර පවකං කරලා ඉරිසියා වෛරයේ ක්‍රෝධය තුළ ජීවත්වෙලා තන්හාාවෙන් ලෝභකමින් ජීවත්වෙලා මරණාසන්න වෙනකොට. එයාගේ කර්ම හැදිලා තියෙන ප්‍රේතාපායටන එයාට ගති නිමිති හැටියට ඒ නිමිති පහළ වෙන. සමහරුන්ට අමනුස්්‍යයෝ පේන්න පටන්ගන්න. අර මැරිච්ච ප්‍රේතලෝකවල ඉන්න තමන්ගේ ඥාතීන් පෙනීන්නවා. සමහර ගොඩක් අයිට ඒ ලක්ෂණ තියෙන. ගොඩක් අයිකෙන අපේ මැරිච්ච තාත්ත පේනවා. මැරිච්ච බාප්පයිනවා මැරිච්ච අම්මයිනවා මේ ඇඳළඟ ඉඳගෙන ඉන්නවා කියනවා. අර ඇදේ කෙරවලින් ඉන්නවා කියනවා. අඩගහනවා කියනවා. සොහනට එක් අය සමහරුන්ට කියෙන රෑතිස්ස කෑම කවනොල්. දන්නේනේ අනිත් අයට පේන්නේ. අමනුස්්‍ය ඇවිල්ල අමනුස්්‍යය කණබොන කෑම කවනොලු. සොහනට එක්කං යන් කියලා අඩගහනවල් කකුලෙන් අදිනවා කියන බෙල්ලමිරි කන්නනවා කියන. අනිත් අයි සමාට කියන ඔය බයට වෙන්න ඇති ඔය විකාර කියවනවා ඉතිපිසෝ ගාතාව කළ නිදාගන්න කියකි සමහරු දන්න ඇතිකමට නොයික් දේවල් කියන. එයාම කරපු කර්ම මරණාසන්න වෙලාවේ ගති නිමිති හැටියට පහළ වෙලා බලවත්වෙන ආකාර. ඒ නිසා පිංහතුනේ මරණාසන්න මොහොතේ තමන්ගේ ඊළඟ උපත ගැන ඔය වගේ නිමිති පහළවෙන. ඒවට ධර්මී කියන්නේ ගති නිමිති ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙලා පේනවා. මනුස්සලෝක උපදින කෙනාටත් ඒ වගේ නිමිති පහළ වෙන්න පුළුවන් කලාතුරකි. ඒ නිසා පිංහතුනේ අපිට මේ දේශනාවලින් ඉතාම පැහැදිලියෝ පේන කාරණය තමයි අපි යමක් වැපිරුවාද මතකතියාගන්නේ නිමිති පහළ වෙන්නේ ඔක්කෝම අනුන් වපුරපු දේවල් නෙමෙයි. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලක්. යමක් වපුරනවද වපුරණ දේමයි අපි නෙලාගන්න. කවුරුත් වපුරණ දේවල් කවුරුවත් ගෙනියනව නෙමෙයි. ඔබේ අම්ම තාත්ත කරපු කර්ම ඔබාරගෙන යනව නෙමෙයි. ඔබේ දරුව කරපු කර්ම ඔබ පිටින් යනව නෙමේ. ඔබේ අක්කනංගි අයියා සහෝදරයෙක් කරපු කර්මයක් ඔබාරගෙන යනව නෙමේ. හැබැයි ඔබට එහෙම පේන්න පුළුවන්.
සමහරු කියනවා මේ මුන් නිසා තමයි මං විඳවන්නේ. මුන්ගේ පව්කාරකම තමයි මගේ පිටින් ගියේ. ඔය කිවල් වල කේන්ති ගියාම අම්මලා හැම බනින හැටි අහලා ඇතිනේ. සමහරට දරුවන්ට බනිනවා මේ මුන් නිසා තමයි අපිටත් මේ කරදර. මුන්ගේ කර්ම තමයි අපිටත් මේ ගෙවන්න වෙලා තියෙන්නේ. එහෙම කියන අවස්ථා තියෙනවා. මතක තියාගන්න කාගේ බුදුහාඳුරු පැහැදිලිව ධර්මයේ තුල පෙන්නවා කම්මස්සකා සත්තා. මේ සත්‍යය කවුරුත් කර්මයේ සොකීය කරගත්ත පිරිසක්. කම්ම දායාදෝ කර්මයේ දෑවැද්ද කරගත්ත පිරිසක්. කම්ම යෝනියේ කම්ම බන්ධෝ කම්ම පටිසරණෝ. යංකම් මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. යම් කර්මයක් කරාද තස්ස දායාදෝ. ඒ කර්මයේම දෑවැද්ද හැටියට අරගෙන යනවා. ඒක යහපත් නම් යහපත් විපාක සසරේ දෑවැද්ද හැටියට තමන් අරගෙන යනවා. තමන් කරන දේ අයහපත් නම් ඒ අයහපත් විපාකයක් තමන්ම සසරේ අරගෙන යනවා. දැන් ඔය නිරේ ගැන තියෙන දේවදූත සූත්‍රයේ බුදුහාඳුරෝ පෙන්නනවා කෙනෙක් අපායට ඇදිලා ගියාට පස්සේ යම රජුරෝ එතනදී 5 වතාවක් මතක් කරලා දෙනවා එම්බා පුරුෂේ නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් නිසා අපායට ආව නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් යාළුවෙක් මිත්‍රයෙක් කවුරුත් කරපු කර්ම ගෙවන්නාව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ කර්ම නිසායි නුඹ අපායට ආවේ. එහෙනම් මතක තියාගන්න මේ කාගේවත් පිට තියලා බේරෙන්න බෑ. හැබැයි අපි දන්නවා එකතු වෙලා කරොත් සසරේ කර්ම කරනවා එකතු වෙලා පවුල් පිටින් එකතු වෙලා මිනී මරනවා. සහෝදරයෝ යාළුවෝ ඔක්කොම එකතු වෙලා කාට හරි අපරාධයක් කරනවා. සසරේ පවුල් පිටින් ගෙවා යනවා. එකතු වෙලා ගෙවන්න වෙනවා. ඒ අඩු වැඩි විදිහට ඒවට සම්බන්ධ වෙච්ච අයට ඒවා සසරේ අඩු වැඩි විදිහටම ලැබි යනවා. අන්න එතකොට පේන්න පුළුවන් මේ මුන් නිසා තමයි මමත් මේකට අහුුනේ. මේ මෙයා නිසා තමයි අපිත් මේ අහක ඉඳලා මේවට පැටළුනේ කියලා. හැබැයි මතක තියාගන්න අහක ඉඳලා නිකම් පැටළුණා නෙමෙයි සසරේ ඔබත් වපුරපු දෙයක්. ඒ හැමෝම එකතු වෙලා වපුරපු දේවල් එකතු වෙලාම නෙලාගෙන යන සංසාර ගමනක් මේ. ඒ නිසා සසර ගමනේ ස්වභාවය හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන අප්‍රමාදීව පින් කරගන්න. මරණාසන්න මොහොතේ අසරණ වෙන්න එපා. මෙච්චර වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා. මේ තරම් වටිනා බුද්ධ ශාසනයක් ලැබිලා. ෂණ සම්පත්තියක් ලැබිලා. යමක් තේරුම් ගන්න පුළුවන් උගත්කම බුද්ධිය මේ ඔක්කොමත් ලැබිලා. තේරෙන නිසානේ බණ අහන්නේ නැත්නම් බණ අහන්නේ නැහැ මිනිස්සු. කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනෑ කියලා හිතන කෙනා තමයි මේ බණක් අහන්නේ. නැත්නම් බණ ගෙදර දාලා තිබ්බත් නැකිටලා යනවා. හිත නැමෙන්නේ නැහැ බණ අහන්න. එතකොට හිතන්න මේ ලෝකේ අපායම මහගෙදර කරගෙන යන විශාල පිරිසක් ඉන්න ලෝකේ නිය සිලට ගත්ත පස් ටිකක් වගේ සුළු පිරිසකට මේ භාග්‍ය ෂණ සම්පත්තිය ලැබුණා. ඒ සුළු පිරිසට ඔබත් අයිති. ඒ නිසානේ ඔබ බණ අහන්නේ. කර්මඵල පින්පව් කුසල් අකුසල් හොඳ නරක මේවා තේරුම් අරගෙන යහපතේ හැසිරෙන්න කැමති. අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩන්න කැමති. ධර්මයේ තුල ජීවිතේ දියුණු කරගන්න කැමති. ඒ නිසායි ඔබ බණ අහන්නේ. ඒ නිසායි දන් දෙන්නේ. ඒ නිසායි සිල් රකින්නේ. ඒ නිසායි ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න. හැබැයි අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනයත් ඒකයි. පස්සේ බැරිය කී ඉන්න එපා. අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් පිරිනිවන් පානකොට සිහිපත් කරේ හන්දදාන භික්ඛවේ ආමන්ත්‍රයා මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න. එහෙමනම් අප්‍රමාදී වෙන්න. ඔබ හැම දෙනාටමත් අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගෙන උතුම් ධර්මයේම දියුණු කරගන්න ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. එහෙමනම් පින්වතුනි අද මේ ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත්ත සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනට පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
අද මේ ධර්මදානමේ පින්කමේ පින්බර දායකත්වය දරමින් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි දිමුතු ලැනරෝල්, වෛද්‍ය ඉන්දික ලැනරෝල්, වෛද්‍ය දමිත ලැනරෝල් සහ වෛද්‍ය හර්ෂිකා ලැනරෝල් කියන මේ පවුලේ සහෝදර සහෝදරයන් විසින්. ඉතින් ඒ වගේම ඒ අයගේ අරමුණ තමයි ලංකාවේ පදිංචිව සිටින සිය පියාණන් වන වෛද්‍යාචාර්ය ආනන්ද ලැනරෝල් මහත්මයා. ඒ වගේම ටිකක් රෝගාතුරව පසුවෙන සිය මෑණියන් වන පත්මා ලැනරෝල් මෑණියන්ටත් ඒ දෙමාපියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනා. ඉතින් විශේෂයෙන් මේ දෙමාපියන් ඒ පියතුමන් වෛද්‍යාචාර්යවරයෙක්, ඒ වගේම පවුලේ දරුවන් සහෝදරවරු බොහෝ පිරිසක් වෛද්‍යවරු. ඉතින් මේ වෛද්‍යවරු මේ රටට සමාජයට ලෝකයට විශාල සේවයක් කරන ඒ වෛද්‍ය පිරිසක් දරුවන් හැටියට බිහි කරපු මේ දෙමාපියන් ඒ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ දරුවන්ටත් සුජීවත්ව ඉන්න සියලු දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේට තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් කරන ධර්මප්‍රචාර කටයුතු ලෝකේ පුරාම සාර්ථකව සිදු කරගෙන ධර්මයේ බබලවන්න ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට රැකවන ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් මිය ගිය සියලු ඥාතීන්. ඉතින් ඒ පින්වතුන්ගේ ලැනරෝල් පවුල ඒ අයගේ පරම්පරාගත මිය පරලොව ගිය සියලු සංසාරික ඥාතීන්. ඔබත් කල්පනා කරගන්න, ඔබ නමෙන් සංසාරික මිය පරලොව ගිය පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු ඥාතීන් සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ලක්වාසී ලෝවාසී ධර්ම ශ්‍රවණය කරන ධර්මාවබෝධයට වීරිය වඩන හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනය මේ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් දායකත්වය දරූ පින්වතුන් වගේම ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් කොළඹ ටෙලිවිෂන් රූපවාහිනියේ මෙත් සදහම් විකාශයේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.